ද්‍රව මිනුම් මාතෘකාව ලියා ගන්න. දැන් අපි මනින දේවල් කිහිපයක් තියෙනවා. කලින් හම්බුණා මනින දේවල් කිහිපයක්. කාලය මෙන්න. මතකනේ කාලය මිනිත්තු තත්පර පැය එවෙන් මෙන්න. දිග ප්‍රමාණය මෙන්න. කලින් පාඩම දිග ප්‍රමාණ මෙන්න. තව ඒ වගේ කෙනෙක් තමයි මේ මනින්න යන්නේ. ඒ තමයි ද්‍රව ප්‍රමාණ මනින්න යන්නේ. ද්‍රවය වතුර මනින්න යන්නේ. එහෙනම් ද්‍රව ප්‍රමාණ මනින්න අපිට අවශ්‍ය වෙන උපකරණයක්. මොකද ද්‍රව මනින්න භාවිතා කරන්න පුළුවන් උපකරණයක් විද්‍යාගාරයේදී අපි භාවිතා කරනවා. මිනුම් සලාව මතකද මෙන්න මේ උපකරණයක් භාවිතා කරනවා. එතකොට ද්‍රව ප්‍රමාණ මනින්න භාවිතා කරන මෙන්න මේ උපකරණයට අපි කියනවා මිනුම් සලාව කියලා. මෙහෙම දිග උපකරණයකුත් විද්‍යාගාරයේ තියෙනවා. ඊට පස්සේ මේ වගේ පොඩි එක එක ප්‍රමාණයේ මිනුම් සලාව මනින්න පුළුවන් ඒවා විද්‍යාගාරයේ තියෙනවා. ඒ වගේම අපිට ගෙදෙද්දි මිනුම් සලාවක් විද්‍යාගාරයේ තියෙන මිනුම් සලාව ගෙදර නැති වුණාට ගෙදෙද්දි ද්‍රව ප්‍රමාණ මනින්න විවිධ අවස්ථාවල විවිධ උපකරණ භාවිතා කරනවා. ඒ පොඩි ළමයිට බෙහෙත් දෙද්දිම ඒ බෝතලේම එන පොඩි කප් එකක්. ආයේ කප් එකේ ද්‍රව ප්‍රමාණ මනින්න කරන්නේ. ඒකෙත් තියෙනවා මිලිලීටර් 5යි මිලිලීටර් 10යි මිලිලීටර් 7.5යි කොහොමම තියෙනවා. ඊට පස්සේ සමහර ළමයිගේ වතුර බෝතල් වල ක්‍රමාංකණය කරලා තියෙනවා. ලීටර් එකක් විතර සාමාන්‍ය වතුර බෝතලයක් ලීටර් එකක් මිලිලීටර් 750 විතර වතුර බෝතලයක් තියෙන්නේ. ඒවත් ක්‍රමාංකණය කරලා තියෙනවා. ඊට පස්සේ පොඩි ළමයිගේ කිරි බෝතල් වල අනිකත් ක්‍රමාංකණය කරලා තියෙනවා. ඒකත් උපකරණ අපිට ඒවෙන් උනම් දැනගන්න පුළුවන් ද්‍රව ප්‍රමාණය. ඊට පස්සේ බෙහෙත් දෙන සිලින්ඩර් එක බලන්න. ඒකත් ලකුණු කරලා තියෙනවා. ද්‍රව ප්‍රමාණය. එහෙනම් මෙන්න ද්‍රව මනින්න භාවිතා කරන උපකරණ තමයි ඕවා. අපි විද්‍යාගාරයේදී මිනුම් සලාව භාවිතා කරනවා. ඒ ඇරින්න තව විවිධ අවස්ථාවල විවිධ උපකරණ මේ විදිහේ ඔය කියපු ආකාරයේ උපකරණත් භාවිතා කරන්න පුළුවන්. කියන්නේ මුලින්ම ද්‍රව මනින උපකරණය කියලා මිනුම් සලාව කියන ලියලා අපි මේ රූපයක් ඇදගමු. මිනුම් සලාව රූපයක් ද්‍රව මනින උපකරණය මිනුම් සලාව. ඊගාවට ද්‍රව මනින ඒකක මේ ද්‍රව මනින උපකරණය දැන් ද්‍රව මනින ඒකක මතකනේ කලින් දිග පාඩමේදී දිග මනින උපකරණ කතා කරා ඊට පස්සේ දිග මනින ඒකක කතා කරා. එහෙනම් ද්‍රව ප්‍රමාණ මනින ඒකකය තමයි මිලිලීටර් සහ ලීටර් අපට හම්බ වෙනවා. මිලිලීටර් simple m simple l මිලිලීටර් ඊට පස්සේ ලීටර් simple l මේ අපි l අකුර ලියද්දී කැපිටල් වලදී අපි l අකුර ලියන්නේ මෙහෙමනේ කැපිටල් l ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාවේදී simple l ලියන්නේ ඔහොමනේ. හැබැයි මේ l අකුර ලියුවොත් එහෙනම් අපි ලියන අනිත් ඉලක්කම් එක්ක පැටලෙන්න පුළුවන් එකත් එක්ක පැටලෙන්න පුළුවන්. ඒ හින්දා අපි ගණන් වලදී l අකුර පොඩ්ඩක් ඔන්නෝම හැඩේ වෙනස් කරලා ලියනවා. එහෙම ලියන අකුරු කීපයක් තියෙනවානේ. x අකුර ටිකක් හැඩේ වෙනස් කරලා ලියනවා. i අකුර හැඩේ වෙනස් කරලා ලියනවා. r අකුර හැඩේ වෙනස් කරනවා. g වෙනස් කරනවා. නැත්නම් අපේ මේ ඉලක්කම් එක්ක මේ සමහර සංකේත පැටලෙන්න පුළුවන්. ලීටර් එතකොට ඒ විදිහට l අකුර ලියන්න පුළුවන්. ඊට පස්සේ ද්‍රව මනින ඒකක අතර සම්බන්ධය කතා කරන්න තියෙනවා. ද්‍රව මනින උපකරණය ද්‍රව මනින ඒකක. කියන්නේ ඊගාවට ද්‍රව මනින ඒකක අතර සම්බන්ධය. ද්‍රව මනින ඒකක අතර සම්බන්ධය. අපි මනින්න භාවිතා කරන්නේ ඒකක දෙකක් කියලා කිව්වනේ. දැන් අපි පාසලේ ගෙනියන වතුර බෝතලේ සාමාන්‍ය වතුර බෝතලයකට අල්ලනවා ලීටර් 1ක්. මිලිලීටර් 750 800ක් වගේ ප්‍රමාණයක් වතුර අල්ලනවා. ඒ අපි ඉස්කෝලේ ගෙනියන වතුර බෝතලයකට. මෙන්න මේ වගේ පොඩි බීම් බෝතල් ප්ලාස්ටික් බීම් බෝතලේ ඔය බෝතලයකට මිලිලීටර් 500ක් විතර අල්ලන පොඩි බීම් බෝතල් තියෙනවා. ඊට පස්සේ තව සමහර බීම් බෝතල් තියෙනවා ලොකු බීම් බෝතල් මෙගා බෝතල් එහෙම කියලා කියන්නේ ඔය කොකා කෝලා එහෙම මෙගා බෝතල් ලොකු බෝතල් කියලා කියන්නේ ආයේ බෝතලයකට ලීටර්
1 භාගයක් වගේ ප්‍රමාණයක් අල්ලන බෝතල තියෙනවා. ලීටර් 1 භාගයක්, ලීටර් 2ක් ඒ වගේ ලොකු බෝතලුත් තියෙනවා. එහෙම පොඩි තීන්ත කුප්පි තියෙනවා. ඒ පෑන් වලට එහෙම දාන පොඩි තීන්ත කුප්පි වලට මිලිලීටර් 25යි, මිලිලීටර් 50යි. ඊට පස්සේ පොඩි ළමයෙක්ට සාමාන්‍යයෙන් එකපාරකට දෙන බෙහෙත් ප්‍රමාණය පොඩි කප් එකක් තියෙනවා. මේ පොඩි කප් එකෙන් මිලිලීටර් 5ක් වගේ ප්‍රමාණයක් දෙනවා. මූඩියක් වගේ ප්‍රමාණයක්. අනිනම් මේ මූඩියකට වගේ අල්ලනවා මිලිලීටර් 5ක වගේ ප්‍රමාණයක්. එහෙනම් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ යම්කිසි භාජනයක් දැක්කහම හරියටම නෙවෙයි මේකට කොච්චර විතර අල්ලයිද ලීටරයක් කියන්නේ එහෙමනම් කොයි වගේ ප්‍රමාණයක්ද කියලා අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් එකපාරකට අපි බොන වතුර ප්‍රමාණය ලීටර වලින්ද බොනවා ඇත්තේ මිලිලීටර වලින්ද කියන්න වඩාත්ම සුදුසු. එකපාරකට කවුරුවත් ලීටර ගණන් බොන්නේ නැති හින්දා වඩාත්ම සුදුසුයි මිලිලීටර වලින් කියන දේ. මිලිලීටර 100ක් එහෙම කියන්න පුළුවන්. එකපාරකට බොන වතුර ප්‍රමාණය. ඊගාවට තැඹිලි ගෙඩියක තියෙන වතුර ප්‍රමාණය ලීටර ගණන් නැහැ. මිලිලීටර ප්‍රමාණයක් තියෙනවා. වාහනයකට දාන තෙල් ප්‍රමාණය අන්න එයානම් ලීටර් කිහිපයක් එකපාර වාහනයකට දාන්න පුළුවන්. ගෙදර වතුර ටැංකියේ තියෙන වතුර ප්‍රමාණය ලීටර ගණන් තියෙනවා. ඊට පස්සේ මාසයක් තුල එක් අයෙක් පානය කරපු ජලය ප්‍රමාණය ඒක ලීටර්. එහෙනම් සමහර විශාල දේවල් මනින්න අපි ලීටර් භාවිත කරනවා. කුඩා ප්‍රමාණ මනින්න මිලිලීටර් භාවිත කරනවා. මේ දෙන්න අතර තියෙන සම්බන්ධතාවය තමයි ලීටර් එකක් හැදිලා තියෙන්නේ මිලිලීටර් 1000කින්. ලීටර් එකක ප්‍රමාණයක් හැදිලා තියෙනවා මිලිලීටර් 1000කින්. මෙයාව ලියලා කොටු කරන්න. කලින් අනුමාත්‍රතාව ලියුවා. දැන් මෙයා ලියලා කොටු කරන්න. හරි. දැන් බලමු. දැන් මේ මාර්ගය අතේ තියෙනවා මේ ළමයි ඉස්කෝලේ ගෙනියන වතුර බෝතලයක්. එතකොට මේ බෝතලේ ක්‍රමාංකණය කරලා තියෙනවා. මේ බෝතලේ ක්‍රමාංකණය කරලා තියෙනවා මිලිලීටර් 200යි, ඊට පස්සේ මිලිලීටර් 200යි, මිලිලීටර් 300යි, මිලිලීටර් 400යි, මිලිලීටර් 500යි, උඩම තියෙනවා මිලිලීටර් 650යි කියලා. එහෙනම් මෙන්න මේ වගේ වතුර බෝතලයක් කියන්නේ මේක අපි දවසකට මේකට වතුර එකක් ගෙනියනවා නම් මේකට අල්ලනවා මිලිලීටර් 650. දැන් මට අවශ්‍යයි මේ බෝතලේ භාවිතා කරන ලීටරයක් හදාගන්න. වාජනයකට දාගන්න ඕනේ ලීටරයක්. හැබැයි මේකේ නෑ ලීටරයක්. මේකේ තියෙන්නේ 650ට යනකම්. අපිට පුළුවන් මෙයාව භාවිතා කරන ලීටරයක් හදාගන්න 500 ඉර ගාවට වතුර ටිකක් පිරෙවුවා නම් 500 ඉර ගාවට වතුර ටිකක් පුරවනවා ඒක ගෙනිහිල්ලා හලනවා වාජනයකට. ඊට පස්සේ අහපව පුරවනවා මිලිලීටර් 500 ගාවට වතුර ඒක ගෙනිහිල්ලා අහපව හලනවා අර වාජනයේට. අන්න එහෙම හැලුවාම ලීටරයක් හදාගන්න පුළුවන්. එහෙනම් ලීටරයේ අපිට යම් ද්‍රව ප්‍රමාණයක් මැනගන්න ඒ ප්‍රමාණයෙම මනින්න පුළුවන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර වෙලාවට පොඩි උපකරණයක් භාවිත කරලා අර කරන අවශ්‍ය ප්‍රමාණය මැනගන්න පුළුවන්. ඒ බලන්න 60 වෙනි පිටුව 60 වෙනි පිටුවේ තියෙන ඔය දැන් මම කිව්වා වගේ වැඩක්. එතන තියෙනවා මිනුම් සලා කිහිපයක්. විද්‍යාගාරයේ තියෙන මිනුම් සලා කිහිපයක් එතන තියෙනවා. මිලිලීටර් 100 එකක් තියෙනවා 200 එකක් තියෙනවා 250 500 1000 ආදී ටිකක් තියෙනවා. ඔන්න බලන්න දැන් එහා පැත්තේ ලීටර් එකක් හදාගන්න ඔන්න එක ළමයෙක් භාවිතා කරලා තියෙන ක්‍රම කිහිපයක් තියෙනවා. එක ළමයෙක් කරලා තියෙන්නේ මිලිලීටර් 500 එක අරගෙන එකෙන් දෙකක් දාලා. පුළුවන් 1000 හැදෙනවනේ. මේ ලීටර් එකක් හැදෙනවා. තව ළමයෙක් මිලිලීටර් 250 ඒවා හතරක් දානවා. 250 ඒවා හතරක් කියන්නේ 1000යි. ඒ කියන්නේ ලීටරයක් හැදෙනවා. තව ළමයෙක් කරලා තියෙන දේ 200 භාජනය ගන්නවා. එයා 200 භාජනය අරගෙන 200 වෙන් 5ක් දානවා. එතකොට 1000ක් හැදෙනවනේ. ඒ කියන්නේ ලීටර එකක් හැදෙනවා.
16 එක අභ්‍යාසයේ වගුවක් තියෙනවා. ඔන්න ඔය දැන් කිව්වා වගේ දෙයක් තියෙන්නේ. කරන්න 16 එක අභ්‍යාසයේ 62 වෙනි පිටුව වගුව අදින්න සම්පූර්ණ කරන්න. ඉක්මනට අදින්න වගුව සම්පූර්ණ කරමු. බලමු අභ්‍යාසය 16 එක අභ්‍යාසයේ පළවෙනි කාරණා. මෙතන ලීටර් 1යි මිලිලීටර් 500ක් ප්‍රමාණයක් හදා ගන්න ඕනේ. හැබැයි තියෙන භාජනය මිලිලීටර් 500 භාජනයක්. අර මම කලින් කිව්වේ මම ගත්ත කලින් මෙන්න මේ බෝතලේ වගේ භාජනයක් තියෙන්නේ. මේක මිලිලීටර් 500 පුළුවන්නේ 500 භාජනයක් තියෙන්නේ. දැන් මට අවශ්‍යයි මේ බෝතලෙන් ලීටර් 1යි මිලිලීටර් 500ක් හදා ගන්න. ඒවනම් කරන්න වෙන්නේ මේ භාජනයෙන් 3 පාරක් මිලිලීටර් 500ක 3 පාරක් 3 පාරක් දැම්මා නම් සම්පූර්ණ වෙනවා. මේ අවශ්‍ය ප්‍රමාණය හදා ගන්න පුළුවන්. ඊගාවට ලීටර් 1යි මිලිලීටර් 250ක් හදා ගන්න ඕනේ. තියෙන්නේ මිලිලීටර් 250 භාජනයක්. 250 ඒවා බලන්න මේ චක්‍ර නෙවෙයි. චක්‍රේ කඩපාඩම් කරගෙන හදනව එහෙම නෙවෙයි. 250 වල චක්‍ර පාඩම් කරන්න යන්නේ නැහැනේ. හැබැයි අපිට දැනෙන්න ඕනේ 250යි 250 එකතු වුණාම 500යි. 500යි 500යි 1000. එහෙනම් 1000 ඇතුලේ තියෙනවා 250 ඒවා 4ක්. 1000කට තියෙනවා 250 ඒවා 4ක්. තවත් 250ක් ඕනේ. එහෙනම් 250 ඒවා 1000 හදා ගන්න 4යි තවත් එකයි ඔක්කොම 5ක් ඕනේ වෙනවා. වාර ගණන 5යි 5 පාරක් දාන්න වෙනවා. ඊගාවට ලීටර් 2ක් හදාගන්න කුඩා භාජනයක් තියෙන්නේ. මිලිලීටර් 100ක භාජනයක් තියෙන්නේ. ලීටර් 2ක් හදාගන්න ඕනේ. ලීටර් එකක් කියන්නේම මිලිලීටර් 1000කුනේ. එහෙනම් 100 ඒවා 1000ක් හදාගන්නත් ඕනේ. හැබැයි ලීටර් 2ක් ඉඳලා ඒ වගේ තව එකක් හදාගන්න ඕනේ. එහෙනම් 100 ඒවා 10කින් 1000ක් හදනවා. 2000ක් හදාගන්න නම් අවශ්‍ය වෙනවා 100 ඒවා 20ක්. 100 ඒවා 20කින් 2000 ලීටර් 2 හදාගන්න පුළුවන්. ඊගාව ලීටර් 4ක් හදාගන්න ඕනේ. මිලිලීටර් 500 ඒවා. 1 ලීටරයක් හදාගන්න නම් මිලිලීටර් 500 ඒවා දෙකක් ඕනේ. ලීටර් එකක් හදාගන්න මිලිලීටර් 500 ඒවා දෙකක් ඕනේ. එහෙනම් ලීටර් දෙකක් හදාගන්න ඒ වගේ දෙකක් තව දෙකක් 4ක් ඕනේ. ලීටර් 3කට එහෙනම් 6ක් ඕනේ. ලීටර් 4කට ඕනේ වෙනවා 8ක් අවශ්‍යයි. මිලිලීටර් 500කින් 8 පාරක් දාන්න වෙනවා ලීටර් 4ක් හදාගන්න. ඊගාව මෙයාව දීලා නැහැ. බලන්න බදුන මිලිලීටර් 250 භාජනයක් තියෙනවා. මිලිලීටර් 250 භාජනයෙන් 8 වතාවක් දානවා. මිලිලීටර් 250 භාජනයෙන් 8 වතාවක්. මෙන්න බලන්න කලින් මිලිලීටර් 250 භාජනයෙන් 4 පාරක් දැම්මාම තමයි 1000ක් හැදෙන්නේ. 4 පාරක් දැම්මාම 1000ක් හැදෙනවා. එහෙනම් 8 පාරක් දැම්මොත් ඒ වගේ දෙගුණයක් 2000ක් හැදෙනවා. ඒ කියන්නේ ලීටර් 2ක් හැදෙනවා. ඊගාව මෙතන ලීටර් 3ක් හදාගන්න ඕනේ. ලීටර් 3ක් හදාගන්න අවශ්‍යයි. 6 පාරක් දාන්න ඕනේ ලීටර් 3 හදාගන්න. එහෙනම් 6 වතාවක් දැම්මහම තමයි ලීටර් 3 හැදෙන්නේ. දෙවතාවක් 6 බෙදනවා 3ෙන්. 6 3ෙන් බෙදුනහම 2යි. ඒ කියන්නේ දෙවතාවක් දැම්මම 1 ලීටරයක් හැදෙන්න ඕනේ. තව දෙවතාවක් දැම්මම තව ලීටරයක් හැදෙන්න ඕනේ. තව දෙවතාවක් දැම්මම තව ලීටරයක් හැදෙනවා. හරිනේ. 6 වතාවෙන් ලීටර් 3ක් හැදෙනවා. එහෙනම් දෙවතාවකින් ලීටරයක් හැදෙන්න නම් දෙවතාවක් දැම්මම ලීටරයක් හැදෙන්න නම් මිලිලීටර් 500ක් තියෙන්න ඕනේ. 500 ඒවා දෙකකින් තමයි ලීටර් එකක් හැදෙන්නේ. මිලිලීටර් 500 භාජනයක් අවශ්‍ය වෙනවා. හරි. ඊට පස්සේ අපි ආපහු අනුමාත්මකවකට යමු. ඒ තමයි අර කලින් මතකනේ දිග පාඩමේදී හම්බුණා ඒකක පරිවර්තනය කරන්න.
ඒ වගේ මෙතනත් අපිට හම්බ වෙනවා ඒකක පරිවර්තනය කිරීම. ලියන්න අනුමාත්‍රිකාවක්. අපි දිග පාඩමේ වගේ මෙයාව අනුමාත්‍රිකා කිහිපයක් යටතේ කතා කරනවා. පළවෙනියා ලීටර් වලින් දීපුවා මිලිලීටර් කරනවා. ඔන්න දැන් අර දිග පාඩමේ ගණන් හදලා ඉන්න හින්දා දැන් මේවා හරි ලේසි. කලින් දිග පාඩමේ හැදුවා, කාලේ පාඩමේ මේ වගේ අය හැදුවා. ලීටර් එකක්. ලීටර් එක මිලිලීටර් ගන්න නම් මොකද කරන්න ඕනේ? ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000. එහෙනම් මෙයාව වැඩි කරනවා 1000න්. එක වැඩි කරනවා 1000න් උත්තරේ හැදෙනවා මිලිලීටර් 1000යි කියලා. ලීටර් එකක් කියන්නේ මිලිලීටර් 1000කට. දෙවෙනි ගාන. මෙයාව ලියා ගන්න. ලීටර් 3. ලීටර් 3 මිලිලීටර් ගන්න. මතකනේ කලිනුත් කිව්වා 10න් එහෙම ගුණ ගන්න හරි ලේසි. බිංදු ගන්න මෙතෙන් දෙන එකයි වෙන්නේ. තව විදිහින් කිව්වොත් අර දිග පාඩමේදී කිව්වා වගේ දශම තිත ඉස්සරහට යනවා. දශම තිත ඉස්සරහට යන්න ඕනේ 3ක්. දශම තිත 3ක් ඉස්සරහට යනවා. නැත්නම් අකට බිංදු 3ක් එනවා. උත්තර එනවා 3000යි කියලා. තුන්වෙනි ගාන. ලීටර් 27 මිලිලීටර් කරන්න. ලීටර් 27යි. එහෙනම් 10න් වැඩි කරන්න වෙනවා. 27 වැඩි කරනවා 10න්. අර බිංදු තුනක් වෙනවා 27000ක් වෙනවා ලීටර්. මිලිලීටර්. මිලිලීටර් 27000යි. ඊගාව. කොහොමද කරන්නේ? ඔන්න දැන් ගිය සතිය වගේ දශමයක් කෙනෙක් දෙනවා 5.3 ලීටර් මිලිලීටර් කරන්න 5.3 5.3 1000න් වැඩි කරන්න එතකොට මොකද වෙන්නේ කියලා මතක් කරන්න 18.3යි එහෙනම් දශම දෙක ඉස්සරහට යන්න ඕනේ 3ක් ඉස්සරහට යන්න ඕනේ 5.3 වැඩි වෙනවා 10න් මේ දශම තිතට ඉස්සරහා ඕනේ තරම් බිංදු තියෙනවා. අපි අවශ්‍ය නම් විතරයි ලියාගන්නේ. ඕනේ තරම් බිංදු තියෙනවා. දැන් මෙයා 10න් වැඩි කරද්දී 18.3යි මෙයා ඉස්සරහට යනවා 3. 1යි 2යි 3යි. මෙතන නතර වෙන්නේ. එහෙනම් උත්තර එනවා 5300යි කියලා. මේ පිට ගිහිලා මෙතන නතර වුණේ. 5300යි මිලිලීටර්. ඊගාව පස්වෙනි ගැටලුව 12.75යි මිලිලීටර් 12.75 මිලිලීටර් ගන්න 12.75 වැඩි කරමු 10න් 18.3යි 18.3යි එහෙනම් දශම තිත 3ක් ඉස්සරහට පනිනවා 1යි 2යි ඉස්සරහ ඕන තරම් බිංදු තියෙනවා තව එකක් පනිනවා 3යි මේ ඉස්සරහ ඕන තරම් බිංදු තිබ්බනේ උත්තර එනවා 12750යි ඊගාව 6 වෙනිය 6 5.0යි 3යි ලීටර් 5.0යි 3 10න් වැඩි කරමු 5.0.3 වැඩි වෙනවා 10න් 18.3යි එහෙනම් දශම තිත 3ක් ඉස්සරහට පනින්න ඕනේ 3ක් ඉස්සරහට යනවා 1යි 2යි ඉස්සරහ ඕන තරම් බිංදු තියෙනවා තව එකක් යනවා
එතකොට උත්තර දෙනවා 5030යි කියලා. මිලිලීටර 5030යි. ඊගාවට දැන් පොඩ්ඩක් වෙනස් ගැටලුවක් 7 ලීටර් 2යි මිලිලීටර 750. ලීටර් 2යි මිලිලීටර 750 මිලිලීටර වලට හදවන්න යන්නේ. ඒකට හිස්තැන් පුරවන්න මම මේ ලියන ටික බලාගෙන හිස්තැන් පුරවන්න. දැන් බලන්න හිස්තැනේ ඒකක දීලා තියෙන විදිහ. ලීටර් මිලිලීටර. මේ ගාන ලීටර් මිලිලීටර වලට වෙන් කරගත්තා. ලීටර් හිටපු කට්ටිය මිලිලීටර වුණා. අර ඉතිරි මිලිලීටර ටික එහෙමමයි. ඊට පස්සේ දෙන්න එකතු වෙලා මිලිලීටර වලට හැරෙනවා. හදන්න මේ ගාන හිස්තැන් පුරවන්න. මෙහෙමම ලියා ගන්න හිස්තැන් පුරවන්න. පළවෙනි ගාන මුලින්ම බලමු. පළවෙනි ගාන ලීටර් 2යි මිලිලීටර 750යි. ලීටර් 2යි මිලිලීටර 750යි. ඊට පස්සේ මේ ලීටර් විදිහට කියනවා මෙතෙන්ට මිලිලීටර වෙලා. එහෙනම් මේ ලීටර් දෙක මෙතෙන්ට මිලිලීටර වෙලා 2000ක් හැදෙනවා. ලීටර් 2යි කියන්නේ මිලිලීටර 2000යිනේ. මේ 750 එහෙමම ඉන්නවා. දැන් මේ 2000යි මේ 750යි එකතු වෙනවා. එකතු වෙලා පළවෙනියට මිලිලීටර වලින් උත්තර වෙනවා 2750යි. මිලිලීටර 2750යි කියලා උත්තර වෙනවා. බලමු. ලීටර් 5යි මිලිලීටර 3යි. ලීටර් 5යි මිලිලීටර 3යි. ලීටර් 5යි මිලිලීටර 3යි. ලීටර් 5 පල්ලෙහාට යද්දී මිලිලීටර වෙනවා. එහෙනම් ලීටර් 5 පල්ලෙහාට යද්දී 5000යි මිලිලීටර වෙනවා. තව මෙතන ඉන්නවා 3ක්. මෙතනින් එනවා 5000ක්. මෙතනින් තව ඉන්නවා 3ක්. 5000යි 3යි එකතු වෙනවා. 5000යි 3යි එකතු වෙලා 5003යි කියලා ලැබෙනවා. 5003යි. මිලිලීටර 5003යි. ඊට පස්සේ අපි දැන් මේ ඒකක වෙනස් කිරීම සම්බන්ධව ගැටලු හදමින් ඉන්නේ. දැන් යමු කලින් කරපු එකේ අනිත් පැත්ත. දැන් මේ අපි කරේ මිලිලීටර ලීටර මිලිලීටර කරා. දැන් එහෙමනම් මිලිලීටර ලීටර කරමු. මිලිලීටර ලීටර කරන්න යන්නේ. ඊගොල්ලන් මාතෘකාව ලියන්න මිලිලීටර ලීටර කිරීම. පළවෙනි ගාන. ඒක 2000යි මිලිලීටර. අපි මේව ලීටර වලට හදවන්න ඕනේ. මේ 2000 ලීටර වලට හදවන්න නම් 2000 ඇතුලේ බලන්න ඕනේ 1000 ගොඩවල් කොච්චර තියෙනවද කියලා. ඒකට 2000 බෙදන්න වෙනවා 1000න්. 2000 ඇතුලේ 1000 ගොඩවල් කොච්චර තියෙයිද? 2000 බෙදමු 1000න්. එතකොට ලීටර වෙනවා. දැන් ඔන්න කලින් කරපු බෙදීමක් තියෙන්නේ. මේ බිංදු 3ට බිංදු 3 කපන්න පුළුවන්. ඔන්න අපි මේ විදිහට හැදුවා. එහෙම නැත්නම් ඕනෑම සංඛ්‍යාවක් කෙලවරේ දශම තිත තියෙනවා. මෙයාට බිංදු 3යි. ඒ හින්දා දශම තිත 3ක් එනවා ආපස්සට. එහෙම හිතන්නත් පුළුවන්. බිංදු 3ට බිංදු 3 කපනවා. එහෙම නැත්නම්
මේ කෙලවරේ දශම තිතක් ඉන්නවා බිංදු 3කින් 1.3න් බෙදෙන හින්දා එයා 3ක් ආපස්සට එනවා. ඇවිල්ලා මෙතන නතර වෙන්නේ. මෙයාට මෙයා කරුවා. දෙකකින් බෙදුනහම 2යි. ලීටර් 2යි කියලා එනවා. දෙවෙනි ගාන. මිලිලීටර් 8000. මිලිලීටර් 8000 ලීටර් කරන්නේ. 10න් බෙදමු. හරි සර්. 4350 බෙදෙනවා 10න්. එතකොට ලීටර් වෙනවා. ඔන්න 18.3යි 18.3යි මේ සංඛ්‍යාවේ දශම තිත මෙතන ඉන්නවා. ඒ හින්දා 3ක් මේ පැත්තට එනවා. 1යි 2යි 3යි මෙතන ඇවිල්ලා නතර වෙන්නේ. මෙන්න මෙතනයි නතර වෙන්නේ. එතකොට උත්තර එනවා 4යි දශම මෙතනින් ලියන්නම් 4යි දශම 3යි 5යි ලීටර් කියලා එනවා. මේ බිංදුව ඕනේද? නෑ ඒ අවශ්‍ය නෑ. දශම සංඛ්‍යාවක් කෙලවරේ මේ බිංදුව ලිව්වට වැඩක් නෑ. අපි මෙතන බිංදුව ලිව්වා කියලා මෙයාට 350යි කියලා කියන්නේ නෑනේ. මෙයාට කියන්නේ 4.3යි 5යි කියලාමයි. 5යි බිංදුව වැඩක් නෑ. දැන් තව ළමයෙක් මේ ගන්න මෙහෙම හදන්නත් පුළුවන්. 4350 බෙදීම 1000. එයා මේ බිංදුව කපනවා. ඊට පස්සේ දැන් තියෙන්නේ 100ෙන් බෙදන්න. දැන් දශම තිත තියෙන්නේ මෙතන. ඒ මේ බිංදුව දැන් නෑ මේ දෙන්න කැපුණානේ. 100 බිංදුව 2යි දශම තිත දෙකක් වෙනවා ආපස්සට 1යි 2යි මේ උත්තරේම ලැබෙනවා. එහෙම හැදුවා කියලා කමකුත් නෑ. ඊගාව තව ගණනක් හදමු. 13700 බෙදමු. 13700 බෙදන්න වෙනවා 10න්. එතකොට ලීටර් වෙනවා. 18.3යි. දශම තිත ආපස්සට එනවා 3ක්. 1යි 2යි 3යි. මෙතන නතර වෙන්නේ. උත්තර වෙනවා 13.7යි කියලා ලීටර්. අග බිංදු දෙක වැඩක් නැහැ. ලිව්වා කියලා වැරදිත් නැහැ. හැබැයි වැඩක් නැහැ. 13.7යි. ඊළඟ 5 97 මිලිලීටර් ලීටර් කරනවා. 9007 10න් බෙදන්න වෙනවා. 9007 බෙදනවා 10න්. 18.3යි. 18.3යි මේ කෙලවරේ ඉන්න දශම තිත 3ක් ආපස්සට එනවා. 1යි 2යි 3යි. මෙතන නතර වෙන්නේ. උත්තර වෙනවා 9.0.7යි කියලා. මේ දශම මේ බිංදු දෙක දැන් එහෙම නොලිය ඉන්න බෑ. එහෙම නොලිය කියොත් වැරදි. එයි අපි දශම පාඩමේ ඉගෙන ගත්තනේ. 10න් එකේවා 100න් එකේවා 1000න් එකේවා. දැන් ඔය බිංදු දෙක නොලිය කියොත් දැන් මොකද වෙන්නේ? මෙන්න මෙතන 10න් එකේවා නෑ. මෙතන 10න් එකේවා තියෙනවා. 10න් එකේවා නෑ. ඒතකොට ඒක වැරදි. එහෙනම් මෙහෙම ලියන්න බෑ. 9.0.7යි කියලා එනවා. සර් ඒකේ අන්තිමට බිංදු දෙකම ඕනිද? මේ බිංදු දෙකද? ඔව් සර්. අනිවාර්යෙන්මයි. ඒකෙන් දැන් මම මේ කිව්වේ. මේ බලන්න ගණක රාමුවක නිරූපණය කරාම අපි මෙයාව ගණක රාමුවක නිරූපණය කරද්දී මෙතෙන්ට 9ක් අදිනවා. මෙතෙන්ට 7ක් අදිනවා. 10න් එකේවා 100න් එකේවා 1000න් එකේවා. මේ සංඛ්‍යාව. හැබැයි දැන් මේ 9.0.07 ඔන්න මෙහෙම නිරූපණය කරනවා. 9.0.07 නිරූපණය කරන්නේ. එයාට ගණක රාමුවට අදින්නේ ඉවි 3යි.
එකේවා 10න් එකේවා 100න් එකේවා. දැන් මෙතන 9ක් අදිනවා මෙතන 7ක් අදිනවා. මේ දෙන්න දෙකක්නේ. වැරදීනේ එහෙමනම් මෙයයි සමාන නැහැනේ නේද? ඔන්න කවුරු හරි ළමයෙක් තව 5000 තියෙන දැනට එයා ලියනවා මොකටද මෙච්චර බිංදු 3ක් ලියලා ඉන්නේ කියලා එයා බිංදු 2ක් ලියනවා. හරිද? දෙන්න සමානද? එහෙම නෑනේ නේද? දශම පිටට මෙහා පැත්තේ ඉන්න බිංදුව අනිවාර්යෙන්ම ඉන්නයි ලියන්න ඕනේ. හැබැයි මේ ඉස්සරහා බිංදු නොලියා ඉන්න පුළුවන්. දශම පිටට එහා පැත්තේ කෙළවරේ ඉන්න බිංදු නොලියා ඉන්න පුළුවන්. හැබැයි මේ ඉලක්කමක් සංඛ්‍යාවක් තියෙනවා නම් ඊට මෙහා ඉන්න බිංදු එහෙම නම් නොලියා ඉන්න බෑ. නොලියා හිටියොත් වැරදි. ඒක ලියන්නම වෙනවා. ඊගාව 6 80 මිලිලීටර් 80 ලීටර් ගන්න. මිලිලීටර් 80 80 බෙදමු 1000න්. 80 බෙදන්න 1000න්. එතකොට ලීටර් වෙනවා. ඔන්න 18 බිංදු 3යි. මේ කෙළවරේ ඉන්න දශම තිර 3ක් ආපස්සට එන්න ඕනේ. 3ක් ආපස්සට එන්න ඕනේ. මේ ඉස්සරහා වලදාම බිංදු තියෙනවා. 80 කියන සංඛ්‍යාව ඉස්සරහා වලදාම බිංදු ලියා ගන්න පුළුවන් නේ. ලිව්වා කියලා වෙනසක් නැහැ නේ. මේ තියෙන්නේ 80ම තමයිනේ. ඔන්න දැන් 3ක් ආපස්සට එනවා. මෙතන ඉඳන් 3ක් ආපස්සට. 1යි 2යි 3යි. මෙතන අතර එන්නේ. මේ බිංදුව වැඩක් නැහැ. බිංදුවයි දශම බිංදුවයි 8යි. බිංදුවයි දශම බිංදුවයි 8යි. බිංදුවයි දශම බිංදුවයි 8යි. මේ බිංදුව වැඩක් නැහැ. දශම දෙක ඉස්සරහා ඉන්නේ බිංදුව වැඩක් නැහැ. බිංදුව දශම බිංදුවයි 8යි ලීටර් කියනවා. කම්මැලි කියලා මේ බිංදුව එහෙම නලිය ඉන්න බෑ. ඉස්සරහා හිස් තියන්නේ නැහැ. අපි එතන බිංදුවක් ලියා ගන්නවා. මේ ඉස්සරහට තව පූර්ණ සංඛ්‍යා කොටසට ඒක හිස් තියන්නේ නැහැ. ඉලක්කමක් තියෙනවා නම් ඉලක්කම ලියනවා. නැත්නම් බිංදුවක් ලියනවා. 0.08 ලීටර් කියලා එනවා. 7 3240යි බලන්න හිස්සන් පුරවන්න කලින් වගේ මිලිලීටර්. අන්තිම උත්තරේ දිහා බලන්න හොඳට. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මෙතන ඉන්න මිලිලීටර් ටික මෙතෙන්ට යද්දී ලීටර් සහ මිලිලීටර් වලට වෙන් වෙලා. එහෙනම් ලීටර් හදවන්න පුළුවන් කට්ටිය ලීටර් වලට ලියවෙනවා. ඉතිරි කට්ටිය මිලිලීටර් වලට යනවා. 1000 කොටවල ටික මෙතෙන්ට එනවා. ඉතිරි කට්ටිය මෙතෙන්ට එනවා. මෙයාගේ 1000 කොටවල ටික මෙතෙන්ට එනවා. ඉතිරි කට්ටිය අතෙන්ට යනවා. 3250 3000ක් මෙතන ඉන්නවා. තව 240ක් ඉතිරි එයා මෙතෙන්ට එනවා. මෙතන හිටපු මිලිලීටර් මෙතෙන්ට යද්දි ලීටර් වෙනවා. එහෙනම් මේ 3000 මෙතෙන්ට යද්දි ලීටර් 3ක් වෙනවා. අද මිලිලීටර් 240 වෙනස් වෙන්නේ එයා හිමම ඉන්නවා. එහෙමනම් දැන් අන්තිම උත්තරේ ලීටර් 3යි මිලිලීටර් 240යි. ලීටර් 3යි මිලිලීටර් 240යි. 8 කලින් ගානේ විදියට මේ ගානත් බලන්න. 1000 ගොඩවල් ටික මෙතෙන්ට එනවා. ඒ අය ලීටර් වුණා. ඉතින් කට්ටිය එහෙමමයි. 12070යි. එහෙනම් මෙතන 1000 ගොඩවල් වලින් හැදිලා තියෙනවා 12000. 12000යි තව ඉතිරි 70ක්. 12000කුයි 70යි එකතු වෙලා තමයි 12070 ලැබෙන්නේ. එහෙනම් 12000 මෙතෙන්ට යද්දී ලීටර් 12 වෙනවා. තව ඉතිරි 70ක්. 12070 කියන්නේ ලීටර් 12යි මිලිලීටර් 70යි.
එහෙනම් අපි යමු ඊගාව තව ආකාරයේ ගණන් කීපයක් කතා කරන්න. මේක අනුපාත තියෙනවා නම් හදාගන්න. ඊගාවට ලීටර් හා මිලිලීටර් වලින් දුන්නාම එක්ක අපි ලීටර් වලට විතරක් හදවනවා. එහෙම නැත්නම් මිලිලීටර් වලට විතරක් හදවනවා. අන්න ඒ ආකාරයේ ගණන් ටිකවත් හදමු. ලීටර් සහ මිලිලීටර් වලින් දුන්නොත් ලීටර් වලට විතරක් හදවනවා. නැත්නම් මිලිලීටර් වලට විතරක් හදවනවා. 5යි ලීටර් 700යි මිලිලීටර්. මෙයා ලීටර් වලට හදවන්න යන්නේ. දැන් මෙතන හැදිලා තියෙන්නේ ලීටර් 5කුයි තවත් යම් කිසි ප්‍රමාණයක් මිලිලීටර් ඉන්නවා. දැන් මේ ලීටර් වලට හදවන්න යන්නේ. ලීටර් 5 එහෙමමයි මෙන්න මෙයාව ලීටර් කරගන්නවා. මෙතන ලීටර් 5යි මෙතන ලීටර් යම් කිසි ගණනයි. ඒක උත්තර වෙනවා ලීටර් යම් කිසි අගයක්. හිතන්නේ ඉන්ස්ටන්ට් උන්ට මොනවද එන්න ඕනේ කියලා. ලීටර් 5යි තවත් ඉතිරි ගණන ලියාගන්න බලමු. තව ඉතිරි 700ක්. ලීටර් 5යි මිලිලීටර් 700යි. මේ 700 මෙතෙන්ට යද්දි ලීටර් එක. මිලිලීටර් 700. එහෙනම් කලින් මතකනේ මිලිලීටර් ලීටර් කරා 1000න් බෙදුවා දශම දෙක තුනක් ආපස්සට එනවා. 1යි 2යි 3යි 0.7යි. මිලිලීටර් 700 කියන්නේ ලීටර් වලට හැරෙවුවම 0.7යි. දැන් ලීටර් 5කුයි තවත් 0.7කුයි ඒ දෙන්න එකතු වුනහම 5කුයි 0.7යි එකතු වුනහම උත්තරේ ලැබෙනවා 5.7යි කියලා. ලීටර් 5.7යි. ලීටර් 5.7යි. දෙවෙනි ගාන. දෙවෙනි ගැටලුව ලීටර් 3යි මිලිලීටර් 25. අන්තිමටම ලීටර් වෙනවා. එහෙනම් මේ ඉන්න ඔක්කොම ටික අන්තිමටම ලීටර් බවට පත් වෙන්න ඕනේ. අන්න හදන විදිහ. ඉස්තන් වලට එන්න ඕනේ අගයන් ටික ලියන්න. බලමු. නෑ ගොඩක් හදලා මේ ලීටර් 3යි සර් ස්ක්‍රීන් එක සුපුන් හරි බලමු. ලීටර් 3යි මිලිලීටර් 25යි. එහෙනම් ලීටර් 3යි මිලිලීටර් 25. මේ ලීටර් 3 එහෙමමයි. මෙතන හිටපු මිලිලීටර් ටික මෙතෙන්ට යද්දී මෙන්න මෙතෙන්ට යද්දී ලීටර් වෙන්න ඕනේ. මෙයා ලීටර්. මෙතන ඉන්න මිලිලීටර් ටික මෙතෙන්ට යද්දී ලීටර් වෙන්න ඕනේ. මෙතන ඉන්න ලීටර් මෙතන ඉන්න මිලිලීටර් 25 මෙතෙන්ට යද්දී ලීටර් වෙන්න ඕනේ. එහෙනම් 25 බෙදන්න වෙනවා 1000න් 25 1000න් බෙදුනහම 18.3යි දශම දෙක 3ක් එනවා 1යි 2යි 3 උත්තර එනවා 0.02යි 5යි 0.02යි ලීටර්. මිලිලීටර් 25යි කියන්නේ 0.02යි. දැන් මේ දෙන්න එකතු වෙනවා. ලීටර් 3යි
මිලිලීටර් 0.02 එකතු වෙනවා. ලීටර් 3ට එකතු වෙනවා 0.025. එතකොට උත්තර වෙනවා 3.025 කියලා. 3.025. එහෙනම් අපිට දැන් කතා කරන්න තියෙන්නේ ද්‍රව ප්‍රමාණ එකතු කිරීම සහ අඩු කිරීම. එකෙන් පළවෙනි අනුමාත්‍රිකාව ලියා ගන්න ද්‍රව ප්‍රමාණ එකතු කිරීම. ද්‍රව ප්‍රමාණ එකතු කිරීම. දැන් මේ ද්‍රව ප්‍රමාණ එකතු කිරීමත් අපිට කලින් හම්බුන දිග පාඩමේ එකතු කිරීම වගේම තමයි. ද්‍රවවල මිලිලීටර් 1000ක් කියන්නේ ලීටර් 2යි. එහෙනම් මිලිලීටර් ප්‍රමාණය එකතු කරලා 1000ට වඩා වැඩි වුණොත් එහා පැත්තට යනවා. එකක් බලමු මේක. උදාහරණ 1. ලීටර් මිලිලීටර්. ලීටර් 5යි මිලිලීටර් 200ට එකතු කරමු. ලීටර් 2යි මිලිලීටර් 500ක්. ලීටර් 5යි මිලිලීටර් 200ට එකතු කරමු. ලීටර් 2යි මිලිලීටර් 500ක්. මතකනේ අපි දිග පාඩමේදී මෙහෙම එකතු කරලා මුලින්ම පල්ලෙහෙන් ලිව්වේ. අපි මෙතෙන්දිත් කරන්නේ එකතු කරලා මුලින්ම පල්ලෙහෙන් ලියනවා. ලියලා බලනවා 1000ට වඩා වැඩි නම් එහා පැත්තට යනවා. උදාහරණ 1 ලියන්න උත්සාහ කරන්න. බලමු 0.0.0යි 0.0.0යි 5යි 2යි එකතු වුණාම 7යි 700යි 1000ට වඩා අඩුයි. එහෙනම් එහා පැත්තට යන්න කෙනෙක් නැහැ. 700 මෙතනින් ලියනවා 5යි 2යි එකතු වුණාම 7යි. උත්තර දෙනවා ලීටර් 7යි මිලිලීටර් 700යි කියලා. දැන් එමු උදාහරණ 2. ලීටර් 5යි මිලිලීටර් 450ට එකතු කරන්න ලීටර් 3යි මිලිලීටර් 730ක්. ගාන ලියා ගන්න උත්සාහ කරන්න. මේ ගාන බලමු. උදාහරණ 2. 0.0.0යි 5යි 3යි එකතු වුණාම 8යි. 7යි 4යි එකතු වුණාම 11යි. දැන් එයා 1000ට වඩා වැඩි. මෙතන 1180යි 1000ට වඩා වැඩි. ඒ හින්දා එක යනවා එහා පැත්තට 180ක් ඉතිරි වෙනවා. 5යි ඒ ආපු එකයි 6යි 6යි 3යි 9යි. උත්තර එනවා ලීටර් 9යි මිලිලීටර් 180යි කියලා. ලීටර් 9යි මිලිලීටර් 180යි. ඊට පස්සේ බලන්න උදාහරණ 3. උදාහරණ 3 මේ විදිහට පල්ලෙහාට ලියලා දීලා නැහැ. එහෙනම් අපි පල්ලෙහාට ලියා ගන්නවා. අපි පල්ලෙහාට ලියාගමු. ඊට පස්සේ එකතු කරලා උත්තරේ ගන්න මෙතනින් ලියමු. මෙයාව පහලට ලියා ගන්න, එකතු කරන්න උත්තරේ ගෙනලා මෙතනින් ලියන්න. පහලට ලියමු ලීටර් මිලිලීටර්. ලීටර් 5යි මිලිලීටර් 250යි. ඒකට එකතු කරන්න ඕනේ ලීටර් 1යි මිලිලීටර් 75. ලීටර් 1යි මිලිලීටර් 75. 75 ලියා ගන්න වෙන්නේ මෙහෙමයි. 75 හරියට ලියාගත්තද බලන්න. 5යි බිංදුවයි 7යි 5යි 5යින් 40 වෙන්න ඕනේ. ඊගාවට. දැන් 5යි බිංදුවයි එකතු කරනවා 5යි. 7යි 5යි එකතු වුණාම 12යි 12න් 2 ලිව්වා එකක් ඉතිරි. 2යි 1යි 3යි 325යි. එහෙනම් 325 එහා පැත්තට යන්න දෙයක් නැහැ. 325 එතන ලිය වෙනවා. 325යි. 5යි 1යි 6යි. ලීටර් 6යි මිලිලීටර් 325යි. එහෙමනම් උත්තරේ ගෙනියලා උඩින් ලියමු. ලීටර් 6යි මිලිලීටර් 325යි.
බලන්න මේ උත්තරය ආවද කියලා. උදාහරණ 4 බලන්න. මේ ගැන ටිකක් සැලකිල්ලෙන් හදන්න. මේ වගේ ගණන් වරද්ද ගන්නවා. මේ ගණන් උත්සාහ කරන්න. තමන් කලින් කියපු විදිහට මේ සර් බෝඩ් එක පේන්නේ මේ අය එකතු කරලා පුතේ කමෙන්ට් එක මොකක්ද? හරි සර් උදාහරණ 4 ලීටර් මිලිලීටර් 5.70 එකතු කිරීම 2.58යි. අර කලින් විදිහට මේ දෙන්න එකතු කරලා පරිලෙන් ලියන්න. ඊට පස්සේ 1000ට වඩා වැඩි නම් එහා පැත්තට ගෙනියන්න. මේ ගන්න සැලකිල්ලෙන් බලන්න 8.0 එකතු වුණාම 8යි. 7.5 එකතු වුණාම 12යි. 128යි. එහෙනම් 128 මෙතන ලියන්න පුළුවන්. 128 1000ට වඩා අඩුයිනේ. මිලිලීටර් 1000 නේ ලීටර් එකක් වෙන්නේ. 128යි. 5යි 2යි එකතු වුණාම 7යි. උත්තරේ ලීටර් 7යි මිලිලීටර් 128යි. දැන් මෙහෙම පහළ ලියන්නේ නැතුව පුරුද්දට ගාන හදාගෙන ගියා නම් සමහර ළමයි මේම හදන්නේ. 8.8යි 7යි 5යි එකතු වුණාම 12යි 12න් 2 ලිව්වා එකක් මේ පැත්තට ගියා. 5යි 2යි 7යි අර ආපු එක 8යි කියලා වැරදි උත්තරයක් ගන්නවා. එහෙනම් මෙතන එකතු කරලා බලන්න මුලින්ම 1000ට වඩා වැඩිද කියලා. දැන් බලන්න අභ්‍යාසය 16 3 අභ්‍යාසය 65 පිටුව. 16 3 අභ්‍යාසයේ රචනා ගණන් 3 දෙවෙනි ගණනයි තුන්වෙනි ගණනයි හතරවෙනි ගණනයි. රචනා ගණන් 3 හදන්න ඒ ගණන් තුනම දෙවෙනි ගැටලුව බලන්න. පළතුරු ඉෂ මිලිලීටර් 750කට ජලය ලීටර් 3 මිලිලීටර් 500ක් එකතු කර සෑදිය හැකි බීම ප්‍රමාණය සොයා එය ලීටර් සහ මිලිලීටර් වලින් දක්වන්න. බීම ප්‍රමාණය හොයමු. ලීටර් මිලිලීටර්. යුෂ මිලිලීටර් 750කට යුෂ මිලිලීටර් 750යි. එයාගේ ලීටර් නෑ. 750කට ජලය ලීටර් 3 මිලිලීටර් 500ක් එකතු කරනවා. ජලය ලීටර් 3 මිලිලීටර් 500ක් එකතු කරනවා. බිංදුවයි 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 5යි බිංදුවයි 5යි 5යි 7යි එකතු වුණාම 12යි. 1250යි. මිලිලීටර් වල 1250 කියන්න බෑ. 250 මෙතනින් ලියනවා. එක යනවා එහා පැත්තට. ලීටර් 3.4යි. එහෙමනම් ලීටර් 4යි මිලිලීටර් 250ක් හදාගන්න පුළුවන්. මේ විදිහට මිශ්‍ර කළා නම් ලීටර් 4යි මිලිලීටර් 250ක් හැදෙනවා. තුන්වෙනි ගාන වාහනයක ඉන්ධන ටැංකියේ පෙට්‍රල් ලීටර් 4යි මිලිලීටර් 750ක් ඇත. එයට තවත් පෙට්‍රල් ලීටර් 5යි මිලිලීටර් 750ක් එකතු කළේ නම් දැන් ටැංකියේ ඇති මුළු පෙට්‍රල් ප්‍රමාණය ලීටර් මිලිලීටර්. මුලින්ම තිබ්බ 4යි 750. ඒකට එකතු කරනවා 5යි 750. දැන් බලමු. බිංදුවයි 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 5යි 5යි 10න් බිංදුව ලිව්ව එකක් හිටිවි 7යි 14යි 1යි 15න් 15යි 1500යි මිලිලීටර් වල 1500ක් තියන්න බෑ 500 මෙතනින් තියෙනවා එක යනවා එහා පැත්තට එතකොට එනවා ලීටර් 4යි 1යි 5යි 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 10යි ලීටර් 10යි මිලිලීටර් 500ක් දැන් මේ ටැංකියේ තියෙනවා ලීටර් 10යි මිලිලීටර් 500ක ප්‍රමාණයක්. හතරවෙනි ගාන සම්පූර්ණ කරන්න. ඉතින් කියනවා මෙහෙම. බේසමක ජලය ලීටර් 3යි මිලිලීටර් 850ක් තිබුණි.
එයට ජලය ලීටර් 1යි මිලිලීටර් 400ක් එකතු කරන ලදී. ඉන්පසු දැනට බේසමේ ඇති ජල ප්‍රමාණයට සමාන ජල ප්‍රමාණයක් නැවත එකතු කරන ලදී. බේසමක් තියෙනවා. ඒකේ වතුර යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. ඒකට තව වතුර ටිකක් දානවා. දැන් බේසමේ තියෙන හා සම ප්‍රමාණය හා සමානම තව ප්‍රමාණයක් ඒකට එකතු කරනවා. ඊට පස්සේ යනවා දැන් කොච්චර තියෙයිද කියලා. එහෙනම් මේ ගාන අපිට දෙපාරක් හදන්න වෙනවා. බේසමේ වතුර යම් ප්‍රමාණයක් තියෙනවා. ඒකට තව එකතු කරනවා. දැන් තියෙන ප්‍රමාණය බලනවා. ඊට පස්සේ ඒ තියෙන ප්‍රමාණය වගේ තව ඒකට තව ප්‍රමාණයක් දානවා. ඊට පස්සේ අහපො වේ දෙන්නව එකතු කරන්න වෙනවා. හදමු. 3,850ක් තිබ්බා. 1,400ක් එකතු කළා. දෙසිය 50 මෙතනින් ලිව්වා එක ගියා මෙහෙට 3,405යි ලීටර් 5යි මිලිලීටර් 250ක් තියෙනවා මේක නෙවෙයි අන්තිම උත්තරේ දැන් මේ හා සමානම ප්‍රමාණයක් අහපුව මේකට එකතු කරනවා එහෙනම් අපිට අහපුව මේ ගණන හදන්න වෙනවා පළවෙනිම 5යි 250ට අහපුව මේ වගේ ප්‍රමාණයක් එකතු කරනවා 500යි 5යි 10යි එහෙනම් දැන් බේසයේ ඔක්කොම වතුර තියෙනවා ලීටර් 10යි මිලිලීටර් 500ක ප්‍රමාණයක් එහෙනම් එකතු කිරීම කොටස් ටික අපේ අවසන් වෙනවා ද්‍රව ප්‍රමාණ එකතු කිරීම තව පළවෙනි ගානේ ගණන් කිහිපයක් තියෙනවා ඒ ගණන් ටික උත්සාහ කරන්න අපි යමු ඊගාව අනුමාතිකාව ඒ තමයි ද්‍රව ප්‍රමාණ අඩු කිරීම මේ ද්‍රව ප්‍රමාණ අඩු කරද්දී අපිට අහපො දිග පාඩමයි මතක් කරගන්න වෙන්නේ මතකනේ දිග පාඩමේ දිග අඩු කරපු විදිය මුලින්ම බලනවා අඩු කරන්න පුළුවන්ද කියලා පුළුවන් නම් අඩු කරනවා බැයි නම් එහා පැත්තේ එකක් ගෙනල්ලා උඩින් ලියාගෙන අඩු කරනවා උදාහරණ ගණන් කිහිපයක් හදමු කලින් වගේ උදාහරණ 1 මේවා ලියන්න මුලින්ම බලන්න අඩු කරන්න පුළුවන්ද කියලා. අඩු කරන්න පුළුවන් නම් අඩු කරනවා. බැයි නම් එහා පැත්තෙන් එකක් ගෙනල්ලා ලියාගෙන ඉන්නවා උඩින්. සම්පූර්ණ කරන්න මේ ගන්න. බලමු. අපි මුලින්ම බලන්න ඕනේ 350න් 150ක් අඩු කරන්න පුළුවන්ද කියලා. එතකොට පේනවා 350න් 150ක් අඩු කරන්න පුළුවන්. ඒ හින්දා අඩු කරමු. බිංදුවෙන් බිංදුවක් අඩු වුණාම බිංදුවයි 5න් 5ක් අඩු වුණාම බිංදුවයි 3න් එකක් අඩු වුණාම 2යි දැන් 5න් දෙකක් අඩු වුණාම 3යි උත්තරේ එනවා ලීටර් 3යි මිලිලීටර් 200යි කියලා උදාහරණ 2 ගණන ලියාගන්න සුළු කරන්න මුලින්ම බලන්න අඩු කරන්න පුළුවන්ද කියලා දැන් මෙතන නම් අඩු කරන්න බෑ එහෙනම් එහා පැත්තෙන් ගේන්නම වෙනවා මේ පැත්තෙන් එකක් ගේනවා මේ 750ත් එක්ක එකතු වෙනවා. ඉන්නේ 1000 750ත් එක්ක එකතු වුණාම ඔක්කොම 1750යි. 1750යි. ඊට පස්සේ අඩු කරමු. බලන්න. බිංදුවෙන් බිංදුවක් අඩු වුණා බිංදුවයි. 5න් බිංදුවක් අඩු වුණා 5යි. දැන් මෙතන ඉන්නේ 17නේ. 17න් 9ක් අඩු වුණාම 8යි. හිටියේ මෙතන 5යි. එහා පැත්තට එකක් ගියා. ඒ නිසා ඉන්නේ 4යි. 4න් 2ක් අඩු වුණාම 2යි. ලීටර් 2යි මිලිලීටර් 850යි කියලා උත්තරේ එනවා. අඩුපාඩු හදාගන්න හද බලන්න. උදාහරණ 3 ලීටර් 12යි මිලිලීටර් 250න් අඩු කරන්න
ලීටර් 1යි මිලිලීටර් 600යි. දැන් අපි මේ විදිහට තියාගෙන අඩු කරන්න යන්නේ නැහැනේ. අපි මෙයාව ලියා ගන්නවා මෙන්න මේ විදිහට. අපි මේ විදිහට ලියාගෙන අඩු කරන්න. ඊට පස්සේ එන උත්තරේ ගෙනල්ලා මෙතනින් ලියමු. පහළට ලියා ගන්න මේ විදිහට ඊට පස්සේ අඩු කරන්න. අඩු කරද්දී බලන්න අඩු ගන්න පුළුවන්ද කියලා. පුළුවන් නම් අඩු කරනවා, බැරි නම් එහා පැත්තෙන් ගේනවා. මේක සම්පූර්ණ කරන්න. लीटर मिलीलीटर लीटर 12යි මිලිලීටර් 250න් අඩු වෙනවා ලීටර් 1යි මිලිලීටර් 600යි. දැන් අඩු කරමු. මුලින්ම බලනකොට අඩු කරන්න පුළුවන්ද කියලා. එතකොට පේනවා 250න් 600ක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් එක්කෙනෙක් ගමු. එන්නේ ලීටරයක්. ඒ කියන්නේ 1000ක්. 1000යි 250යි 1250යි. දැන් 1250න් 600ක් අඩු කරමු. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි, පහෙන් බිංදුවක් පහයි, 12න් 6ක් ගියාම 6යි. 650යි. දැන් මෙතන ඉන්නේ 1යි. එකෙන් එකක් අඩු වුණාම 1යි, එකෙන් බිංදුවක් 1යි. උත්තරේ එනවා ලීටර් 11යි මිලිලීටර් 650යි. लीटर 11යි මිලිලීටර් 650යි කියලා එනවා. ඊගොඩ උදාහරණ 7. උදාහරණ 4 ලීටර් මිලිලීටර්. ලීටර් 5යි මිලිලීටර් 50න් අඩු කරන්න ලීටර් 2යි මිලිලීටර් 70ක්. මේ ගණනත් අර කලින් එකතු කිරීමේදී විශේෂ ගණනක් හම්බුණා. ඒ වගේ කෙනෙක් වරදින්න පුළුවන් හැකියාව වැඩි. ගොඩක් ළමයි ප්‍රශ්න පත්‍ර වලදී මේ වගේ ගණන් වරද්ද ගන්නවා. සම්පූර්ණ කරන්න. බලමු. අපි මුලින්ම බලන්නේ අඩු කරන්න පුළුවන්ද කියලා. 50න් 70ක් අඩු කරන්න බෑ. ඒ හින්දා මේ පැත්තෙන් එකක් ගේනවා. එන්නේ ලීටරයක්. ලීටරයක් කියන්නේ මිලිලීටර් 1000ක් එන්නේ. ඒ 1000යි මේ 50යි 1050යි. එහෙනම් දැන් 1050න් තමයි 70ක් අඩු කරන්න ඕනේ. 1050න් අඩු කරමු 70ක්. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි. පහෙන් 7ක් බෑ මෙතනින් එකක් ගන්නවා. මෙතනින් 15න් 7ක් ගියාම 8යි. දැන් මෙතන 9යි. 9න් බිංදුවක් ගියාම 9යි. 980යි. 4ෙන් 2ක් ගියාම එහාට එකක් ගියානේ 2යි. උත්තරේ ලීටර් 2යි මිලිලීටර් 980යි. අර පුරුදු විදිහට සාමාන්‍ය විදිහට අඩු කරගෙන ගියොත් බිංදුවෙන් බිංදුව බිංදුවයි පහෙන් 7ක් බෑ එහා පැත්තේ එකක් ගන්නවා කියලා අඩු කරොත් එහෙනම් මේ ගන්න වර්ධින්න පුළුවන්. මෙතන 980 නැතුව ඒකට වෙන උත්තරයක් එන්න පුළුවන්. එහා පැත්තෙන් ගෙනහල්ලා උඩින් ලියාගත්තාම වර්ධින්නේ නැහැ. එහෙමනම් අපි යමු දැන් අභ්‍යාසයේ ගැටලු කිහිපයකට. කරන්න 16 4 අභ්‍යාසය. 16 4 අභ්‍යාසයේ අපි හදමු 67 පිටුවේ තියෙන 67 පිටුවේ තියෙන රෝම ඉලක්කම් 5 6 7 8 රෝම ඉලක්කම් 5 6 7 8 ගණන් හතර සම්පූර්ණ කරන්න. පළවෙනි ගණන් දෙක බලමු. ඊට පස්සේ යමු ඉගව ගන්න. මුලින්ම බලනවා අඩු ගන්න තියෙන්නේ. මුලින්ම බලනවා 250න් 850ක් අඩු ගන්න පුළුවන්ද? 250න් 850ක් අඩු ගන්න බෑ. එහා පැත්තේ එකක් ගන්නවා. එන්නේ 1000ක්. 1250යි. දැන් අඩු කරමු. බිංදුවෙන් බිංදුවක් බිංදුවයි. පහෙන් පහක් බිංදුවයි. 12න් 7ක් අඩු වුණාම 5යි. එහා පැත්තට එකක් ගියා. ඉතිරි 2යි. දෙකෙන් එකක් අඩු වුණාම 1යි. ලීටර් 1යි මිලිලීටර් 500යි කියලා පළවෙනි ගානට එනවා. දෙවෙනි ගාන 150න් 250ක් අඩු ගන්න බෑ.
එහා පැත්තේ එකක් ගන්නවා. එන්නේ 1000. 1000යි 150යි 1150යි. දැන් අඩු කරමු. බිංදුවෙන් බිංදුව බිංදුවයි. පහෙන් පහක් අඩු වුණාම බිංදුවයි. දැන් මෙතන 11යි. 11න් දෙකක් අඩු වුණාම 11න් දෙකක් අඩු වුණාම 9යි. 7න් දෙකක් අඩු වුණාම 2යි. ලීටර් 2යි මිලිලීටර් 900යි කියලා එනවා. ඒ විදිහට බලන්න මේ ඊගාව ගණන් දෙකත් හත බලමු 50න් 750ක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් ගන්නවා ලීටරයක්. එන්නේ 1000. ඒ 1000යි මේ 50යි 1050යි. දැන් අඩු කරමු. බිංදුවෙන් බිංදුවක් අඩු වුණාම බිංදුවයි. පහෙන් පහක් අඩු වුණාම බිංදුවයි. 10න් 7ක් අඩු වුණාම 3යි. මෙතන 1යි. එකෙන් එකක් අඩු වුණාම බිංදුවයි. ලීටර් බිංදුවයි මිලිලීටර් 300යි කියලා එනවා. අවසාන ගැටලුව 105න් අඩු කරන්න ඕනේ 250. අඩු කරන්න බෑ. මේ පැත්තේ එකක් ගන්නවා. ඉන්නේ 1000. දැන් 1105යි. ඒකෙන් අඩු කරමු 250. පහෙන් බිංදුවක් අඩු වුණාම 5යි. මෙතන එකක් ගන්නවා 10න් 5ක් අඩු වුණාම 5යි. දැන් මෙතන බිංදුවයි. මෙයා ගත්තාම 10න් දෙකක් අඩු වුණාම 8යි. දැන් මෙතන තියෙන්නේ 4. එහා පැත්තෙන් ගත්තාම 17යි. 17න් 8ක් අඩු වුණාම 6යි. ලීටර් 6යි මිලිලීටර් 855යි කියලා එනවා. අඩුපාඩු තියෙන ඉක්මනට හදාගන්න. දැන් අපි යමු මේ පාඩමේ අවසාන අනුමාත්‍රිකාව. ඒ තමයි ද්‍රව ප්‍රමාණ නිමාණය. කලුත් නිමාණය හම්බුණානේ. දිග පාඩමේදී නිමාණය කළේ. නිමාණය කියලා මම කලින් පාඩමක්ම හම්බුනේ. වැටීම හා නිමාණය කියලා. එහෙනම් දැන් යන්නේ ද්‍රව ප්‍රමාණ නිමාණය කරන්න. මේ සමහර අවස්ථාවල අපිට ද්‍රව ප්‍රමාණ නිමාණය කරන්න වෙනවා. උදාහරණයක් මෙහෙම හිතමු. 6 වසරේ පන්තියට බාර දෙනවා මෙවර පාසලේ පැවැත්වෙන උත්සවයක ළමයි 500ක් සඳහා බීම හදන්න. එතකොට එහෙමනම් මේ ළමයි ටික මේ 6 වසරේ ළමයි තීරණය කරන්න ඕනේ අපි කොච්චර ප්‍රමාණයක් හදනවද? ඒ හදන බීම ප්‍රමාණය අහ කියන්නත් බෑනේ, ඉතිරි වෙන්න බෑනේ ගොඩක්. ඒ වගේම මදි වෙන්නත් බෑනේ. 200 300 දෙද්දි බීම ටික ඉවර වෙනවා නම් ඒ හොඳ නිමාණයක් කරලානේ. එහෙනම් ඔන්න අපිට එතෙන්දී නිමාණය කරන්න සිද්ධ වෙනවා. කොච්චර ප්‍රමාණයක් හදනවද? ඒකට නිමාණය කරන්න වෙනවා. ආයෙකට අපි මොකක් හෝ සුදුසු ක්‍රමයක් භාවිතා කරනවා. ඒකට පුළුවන් එක කෝප් එකට දාන ප්‍රමාණය තීරණය කරනවා. අපි එක කෝප් එකට දාන්නේ මිලිලීටර් මෙච්චරයි. එහෙමනම් 500කට ඒ වගේ 500ක් කොච්චරක් වෙයිද කියලා හිතලා ලීටර් මෙන්න මෙච්චර වෙනනම් ඇති වෙයි කියලා හිතලා ගණනය කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ ප්‍රමාණය හදනවා. නේද? එයා නිමාණය කරපු අගයට වඩා පොඩ්ඩක් විතර වැඩියෙන් ගන්නවා. අන්න එතකොට අපිට නිමාණය කරන්න සිද්ධ වුණ අවස්ථාවක්. නිමාණය කියන්නේ හරියම උත්තරයම කියන එක නෙවෙයිනේ. පොඩ්ඩක් අඩු වෙන්න පුළුවන්, පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි බීම හදද්දී අඩු නොවෙන්න අපි මොකද කරන්නේ? අර නිමාණය කරලා එන උත්තරයට වඩා චුට්ටක් විතර වැඩිපුර හදනවා. පොඩ්ඩක් ඉතිරි වුණාට කමක් නැති හින්දා. අලියන් අනුමාත්‍රිකාව ද්‍රව ප්‍රමාණ නිමාණය. දාසේ 5 අපයාසය 67 පිටුව. නිමාණයේ ගැටලු තුනක් තියෙනවා. අපි මේ ගණන් තුන හදමු. ඒ ගණන් තුන හදුවාම අපේ ද්‍රව ප්‍රමාණය කියන ද්‍රව කියන පාඩම අවසන් වෙනවා. 16 5 අපයාසයේ ගණන් තුන 1 2 3 ගණන් තුනම සම්පූර්ණ කරමු. පටන් ගන්න. පළවෙනි ගණන්. මැටි පහනකට පොල් තෙල් මිලිලීටර් 30ක් පමණ දැමිය යුතුයි. එක පහනකට පොල් තෙල් 30ක් විතර දානවලු මිලිලීටර්.
පහනක් පත්තු කරන මිලිලීටර් 30ක් විතර පොල් තෙල් දානවලු. මැටි පහන් 50ක් සඳහා දැමිය යුතු පොල් තෙල් ප්‍රමාණය ලීටර් සහ මිලිලීටර් වලින් සොයන්න. එකකට මෙච්චරයි නම් 50ක් පත්තු කරන්න ඕනේ. කොච්චර විතර ඕන වේවිද කියලා අපි හොයමු. එහෙනම් 30 වැඩි කරන්න වෙනවා 50න්. 30 ගුණ කරන්න වෙනවා 50න්. දැන් මේ වගේ අය වැඩි කරන්න ගුණ කරන්න ලේසි ක්‍රමයක් තියෙනවනේ. අපි කලින් ඒව කතා කරලා තියෙනවා. මෙයාගේ බිඳුවක් තියෙනවා. මෙයාටත් බිඳුවක් තියෙනවා. ඒ හින්දා අපිට පුළුවන් මුලින්ම මේ බිඳු දෙක ලියාගෙන ඉන්න. 5/3 15යි. මිලිලීටර් 1500ක් ඕන වෙනවා. එහෙනම් මේ පොල් තෙල් පහන් 50ට දාන්න මිලිලීටර් 1500ක් ඕනේ. ඔය උත්තරේ කවුරු හරි ළමෙක් මෙන්න මෙහෙම ගන්න පුළුවන් දීර්ඝ ගුණ කිරීමෙන්. යාටත් අර උත්තරේ මෙනවා. 1050ම කියන උත්තරේ එනවා. හැබැයි ඉතින් ඊට වඩා පහසුවෙන් මෙතන උත්තරේ ගන්න පුළුවන් නේ. හැබැයි මේක කියනවා මෙහෙම. එම තෙල් ප්‍රමාණය ලීටර හා මිලිලීටර් වලින් ලියන්නලු. ලීටර හා මිලිලීටර් වලින් ලියන්නලු. මිලිලීටර් 1500 ඇතුලේ තියෙනවා 10 ගොඩවල් 1ක්. ලීටර් 1යි මිලිලීටර් 500යි. එන උත්තර එනවා ලීටර් 1යි මිලිලීටර් 500යි. දෙවෙනි කාරණා අමුත්තන් දස දෙනෙකු සඳහා මීකිරි අනුභවයට කිතුල් පැණි මිලිලීටර් 50ක් පමණ අවශ්‍ය වේ. 10 දෙනෙක්ට අවශ්‍ය වෙනවලු මිලිලීටර් 500ක්. 10 දෙනෙකුට මිලිලීටර් 500ක් ඕනෙලු. අමුත්තන් 15 දෙනෙකුට මීකිරි අනුභවය සඳහා අවශ්‍ය වන කිතුල් පැණි ප්‍රමාණය මිලිලීටර් වලින් නිමානය කරන්න. 10 දෙනෙක්ට 500ක් ඕනෙලු. අපෙන් අහනවා 15කට කොච්චර ඕනද කියලා. දැන් ඒක මෙහෙම හිතන්න පුළුවන් නේ. 10 දෙනෙක්ට 500 නම් 5 දෙනෙක්ට ඕන වෙන්නේ මේකෙන් භාගයයි. 500 දෙකට බෙදුනාම 250යි. 15 දෙනෙක්ට බලන්න දැන් 15 දෙනා හැදිලා තියෙන්නේ 10 දෙනෙකුයි තවත් 5 දෙනෙකුයි එකතු වෙලානේ. එහෙනම් මේ 10 දෙනාට කියනවා මිලිලීටර් 500යි. මේ 5 දෙනාට ඕන වෙනවා 250යි. ඒ දෙකම එකතු වුනහම 15 දෙනාට ගේන්න වෙනවා නම් 500යි 250යි එකතු වුනහම මිලිලීටර් 750ක්. මිලිලීටර් 750ක් ඕන වෙනවා 15 දෙනාට. තුන්වෙනි ගැටලුව. තැබිලි ගෙඩියක මිලිලීටර් 650ක පමණ තැබිලි වතුර ප්‍රමාණයක් ඇත. තැබිලි ගෙඩිය ඇතුලේ තියෙනවලු මිලිලීටර් 650ක් විතර වතුර. තැබිලි වතුර ප්‍රමාණයක් ඇත. මේ අනුව ගෙඩි 10ක තැබිලි වලක ඇති තැබිලි ගෙඩි වලින් ලබාගත හැකි තැබිලි වතුර ප්‍රමාණය ලීටර් සහ මිලිලීටර් වලින් නිමානය කරන්න. 650ක් තියෙනවා නම් එක ගෙඩියක් ඇතුලේ ගෙඩි 10ක කොච්චර විතර ඇද්ද කියලා යහන්නේ. එහෙමනම් 650 ඒවා 10ක්. 650 10න් වැඩි කරන්න පුළුවන්. 650 වැඩි කරමු 10යි. ඔන්න කලින් අපිට හම්බුණා 10න් වැඩි කරද්දී 10ට බිංදුව 1යි. ඒ බිංදුව මෙතනින් ලිව්වා නම් හරි. 650යි මේ බිංදුව ලිව්වම 6500යි මිලිලීටර්. එහෙනම් ගෙඩි 10ක තියෙනවා වතුර මිලිලීටර් 6500ක්. ඊට පස්සේ කියනවා එය ලීටර් සහ මිලිලීටර් වලින් ලියන්න. 6500 6000කුයි 500කුයි ලීටර් 6යි මිලිලීටර් 500යි. ලීටර් 6යි මිලිලීටර් 500යි. එහෙනම් එතනින් අපේ ද්‍රව කියන පාඩම අවසන් වෙනවා. හැබැයි අභ්‍යාස වල ගණන් කිහිපයක් ඉතිරි වුණා. මිශ්‍ර අභ්‍යාසය අවසානම පිටේ තියෙන මිශ්‍ර අභ්‍යාස සම්පූර්ණ කරන්න මේ පාඩමේ මිශ්‍ර අභ්‍යාස. එතෙන්දි තියෙනවා අපි අර මුලින්ම කතා කරපු ඒකක පරිවර්තනය කිරීම ගැටලු තියෙනවා. ඊට පස්සේ ද්‍රව ප්‍රමාණ එකතු කිරීම, අඩු කිරීම, නිමානය කිරීම කියන මේ කොටස් වලට අදාළව ගැටලු තියෙනවා. ඒ ටික සම්පූර්ණ කරන්න